හැමෝටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අද දවසේදී අපේ ආරාධනාව පරිදි බර්නාඩ් අයියා මේ වැඩසටහන මෙහෙවනවා. ඉතින් වැඩසටහනේ මාතෘකාව හැටියට තියෙන්නේ කම්මැලිකම හා සැකේ මගහැරීමේ අවශ්‍යතාවය කියන මෙන්න මේ මාතෘකාව. ඉතින් මේක අපේ දරුවන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන බව තමයි මම දන්නේ. ඉතින් ඊළඟ අවස්ථාවේදී අපිට තවත් ඉංජිනේරු මහත්මයෙක් කතා කරනවා පාරිත අබේකෝන් කියලා මහත්මයෙක්. එයා කතා කරන්නේ සතුටින් හා සැහැල්ලුවෙන් ඉගෙන ගන්න කෙසේද කියන එක ගැන. මේ විදිහට අපිට ගොඩාක් අවස්ථා ලැබෙනවා. මේ දරුවෝ ගොඩාක් වාසනාවන්තයි මේ විදියට තමන්ගේ අධ්‍යාපන කටයුතු ගොඩනගා ගන්නට මේ වැඩිහිටි පිරිසක් මේ ආකාරයෙන් මඟ පෙන්වීම කිරීම. ඉතින් දැන් අපි අපේ බර්නාඩ් අයියාට ඒ අවස්ථාව දීලා මම නිහඬ වෙනවා. තිරුවන් සරණයි හාමුදුරනේ. හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. හාමුදුරුවෝ නිහඬ වෙන්න එපා, මේ ප්‍රශ්නයක් දෙකක් අහන්න වෙයි. එහෙමද හාමුදුරනේ? මම මයික් එක මියුට් කරා මෙතන පොඩි සද්ද එන නිසා. මම අවශ්‍ය කරලා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. හොඳයි හාමුදුරනේ. මම කතා කරනවා. හොඳයි හාමුදුරුවෝ අවසරයි. හැමෝටම තිරුවන් සරණයි. ලැබිලා තියෙන මාතෘකාව තීන මිද්ද. සැකේ. මම හිතන්නේ හාමුදුරනේ මේ තීන මිද්දයි සැකේයි ගැන කතා කරන්න ඉස්සෙල්ලා learn how to study එක තුලින් තමයි කම්මැලිකම විස්තර කරන්නේ. කියන්නේ කම්මැලි වෙන්නේ අපි learn how to study කියන එකෙන් කියන්නේ අපි ගැනීමට කම්මැලිකම. ඒත් ගැනීමට කම්මැලිකම ගැන කතා කරන්න ඉස්සෙල්ලා එන ගැනීම කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. මොකක්ද අපි ඉගෙන ගන්න. එතකොට learn how to study එකේදී මුලින්ම ආවඳුරු මේ ඉගෙන ගන්න මෙතඩ් දෙක ගැන පොඩ්ඩක් කියන්න. ඉගෙන ගන්න මෙතඩ් දෙක කියලා කියන්නේ දැන් අපිට ඕන විදිහට මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකේ දෙයක් සිද්ධ වෙන්නේ ඒ සිද්ධ වෙන ආකාරයට. මෙතන විදිහකට කියනවා නම් කම්ම නියාම, උතු නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම. එතකොට මට ඕන විදිහට මේකේ දෙයක් සිද්ධ වෙන්නේ. මම හිතන්නේ මේක මුලදීම අපි සාකච්ඡා කරනකොට මේ කාරණා මතු කරා. එහෙමනම් යම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ කැමැත්තක් තියෙනවා. දැන් මට දැනගන්න කැමැත්තක් නැත්නම්, ඡන්දයක් නැත්නම් එතනින් යාට ඒක ප්‍රොසෙස් වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් ඇතිවීමට හේතු වන කාරණා හතරක් බුදුහාමරණ ආදී දේශනා කරනවා. ඒ තමයි ඡන්දයයි, චිත්තයයි, විරියයි, නිවන්තයි. ගොඩාක් වෙලාවට ආන්දරුවනේ දැන් මේ විදිහට නම් යම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ මේ කාරණා හතර ඉතන නැත්නම් ඒ දේ සිද්ධ වෙන්නට හැකියාවක් එතන නැහැ. දැන් අපි මෙහෙම ගත්තොත් දැන් අපි කියමුකෝ මම ඉතිහාසයට කැමති නැහැ. මම ඉතිහාසයට කැමති නැහැ කියලා කියන්නේ ඉතිහාසයට ඡන්දයක් නැහැ. එහෙමනම් මම කොච්චර වැඟලුවොත් මේ ඉතිහාසය කියන එක පාඩම් කරන්න මට කම්මැලිකමක් එනවා. දැන් මුලින්ම කලේ ඉතිහාසයට පැටක කරනවා. මොකද මේක උග්‍ර ප්‍රඥාවකින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ වෙන න්‍යාම ධර්මයට අනුවනේ. එතකොට ඡන්දයක් නැත්නම් එතනින් එහාට මගේ කැමැත්තක් උපදින්නේ නැහැ. එතකොට මුලින්ම ඡන්දයක් ඇති කරගන්න වෙනවා මේ පාඩම පටන් ගන්න ඉස්සර. ඒකයි අර අපි හැම වෙලේම කියන්නේ මේ කෙනෙක් තව කෙනෙක්
අපි මේ මොටිවේට් කරනවා නම් එයාගේ හැකියාවන් අයිඩෙන්ටිෆයි කරගන්න වෙනවා. මොකද හැකියාවන් අයිඩෙන්ටිෆයි කරගන්න නැතුව අපි යම් අරමුණක් දුන්නොත් ඒ අරමුණත් එක්ක තීන විද්දේනවා. දැන් අපි කියමුකෝ විද්‍යාවට කැමති දරුවෙක් ඉන්නවා නම් මම කිව්වොත් නෑ ඔයා කොමර්ස් කරන්න ඕනේ කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. එතකොට කොමර්ස් කරන එකට යාගේ කැමැත්තක් නැති නිසා ඒකට ඡන්දේ නැහැ. මේ කැමැත්ත නැති නිසා එතනින් යාට මේක ඉදිරියට ගෙනියන්න අමාරුයි. එතකොට කම්මැලි වෙනවා. අපි ඒක අභිධර්මයෙන් කියනවා පළවෙනියටම ලෝභසිත අතේ කියනවා අසංකාරික සසංකාරික කියලා. තව කෙනෙක් තමන්ව මෙහෙවනවා තමන් ගිහින්ම තමන් මෙහෙවා ගන්න. එතකොට තව කෙනෙක් තමන්ව නැගකට සිට නිවැරදි ආකාරයෙන් කරේ නැත්නම් දරුවා කම්මැලි වෙනවා. කම්මැලිකම කියලා කියන්නේ ඒ අරමුණ ගැනීමට තියෙන අකමැත්ත. සමහරක් වෙලාවට අපි හිතනවා ආම්දුව මේ ඊන නිද්ද කියලා කියන්නේ උදේ පාට කෙනෙක් නැගිටිනවා රෑ 10 වෙනකන් ඇහැරලා ඉන්නවා. මොකක හරි යෙදෙනවා. හැබැයි මොකක හරි යෙදෙනවා කියන එක ඇත්තටම කම්මැලිකම කියලා කියන්නේ. මොකද යහපත් දෙයකට යෙදෙන්නේ. උදේ නැගිට්ටාම ධර්මදීන එක තමන් වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් නොකර ඒ වෙනුවට වෙන මොනවා හරි කරනවා කියන්නේ ඒ වෙලාවේ කල යුත්තේ මග ඇරිය. ඒතර කම්මැලිකම තියෙනවා. එතකොට ඊන මිද්ද කියන ධර්මයේ සඳහන් වෙන්නේ යහපත කිරීමට ඒ මොහොතේ කල යුතු දේ නොකිරීම තීන මිද්දයි කියලා. මේ විදිහට තමයි ආමුදුරනේ තීන මිද්ද කියන එක ගොඩනගන්නේ. එතකොට තව විදියක් දැන් ගත්තාම අපිට පේනවා දැන් ගොඩාක් වෙලාවට මේ හිත කියන එක එකක් නෙවෙයි. හිත කියන එක ධර්මතා ගොඩක එකතුවක්. හිත කියලා කියන්නේ දැනීම. දැනෙනවා. කොහොමද දැනෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියන මේ ආය ඉන්ද්‍රියන් තමයි ගෝචර වෙන්නේ. මේ දැනීම කියන එක දැනෙනවා විතරයි. ඒක තමයි සිත. නමුත් මේ දැනීමත් එක්කම උපදින චෛතසික ධර්ම. කීයක් තියෙනවා. අඳුම ගානේ චෛතසික ධර්ම කුසල සිතක නම් ආවුදුනොත් චෛතසික ධර්ම 32ක් පවතිනවා. එතකොට මැලිකම කියන එක ආවහම වෙන්නේ මේ චෛතසික ධර්ම ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අකුසල ධර්මතාවයන්ට යනවා මේක. එතකොට මේ පිට මේක කරගන්න බැරි වෙනවා. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම කියනවා චිත්තයාගේ අනුත්සාහයේ ලක්ෂණය. ඊන මිද්දේ කියලා කියන්නේ උත්සාහවත් නොවීම තමයි ඒකේ ලක්ෂණය. විශේෂ බහැර කිරීම තමයි ඒකෙන් කරන්නේ. සම්ප්‍රයුක්ත ධර්මයන් පසුබට කිරීම. සම්ප්‍රයුක්ත ධර්මයන් හා ගැලෙන බව වැටෙන ආකාරය. මිද්දේ කියලා කියන්නේ වේදනානුස්කන්ධයේ කටයුත්තේ අසමත් බව ලක්ෂණයයි. මොහා කිරීම ආසන්න කාරණයයි. හැකිලීම හෝ නිදා වැටීම හෝ වැටෙන ආකාරය. අධි කුසලයේ නොඇලීම, ඇඟමැලි ඇරීම යනාදී අයෝනිසු මනසිකාරය ආසන්න කාරණා. දැන් ගොඩාක් වෙලාවට නම් දැන් තීන මිද්ද තියෙන කෙනා අරමුණු ගන්නෙ නැහැ. යෝනිසෝ මනසිකාරයේ වෙනකොට අයෝනිසෝ මනසිකාරය පාස්ස. දැන් මම කැමති විද්‍යාව කරන්න මම විද්‍යාව කරනවා. නමුත් මට ඉතිහාසෙත් කරන්න තියෙනවා. අපි ගත්තොත් එහෙනම් O level විෂයන් 8ක් තියෙනවා. අපි කැමති දේකම එදිලා ඉන්නවා. අර අකමැති දේ පාඩම් කරන්න ගන්නෙ නැහැ. ඒ ගන්න නැත්තේ කම්මැලිකම. එතකොට අපි ඉස්සල්ලාම ඒ දේ හට ගන්න ආකාරයට සකස් වෙන්න ඕනේ. එහෙමනම් ඉස්සල්ලාම ඇති කරගන්න තියෙන ආඳුරේ ඡන්දය. කම්මැලිකම වදෑරෙන්න නම් ඉස්සල්ලාම තියෙන්න ඕනේ ඡන්දය. දැන් මම යම් කිසි විෂයක් කරන්න කැමැත්තක් ඇති කරගන්න. අපි කියමුකෝ විද්‍යාව කියන ඒ කැමැත්ත ඇති කරගත්තාම ඒ කැමැත්තත් එක්ක උපදිනවා ඒකට අවශ්‍ය කරන අනිකුත් කාරණා. ඒ කියන්නේ චිත්තේ මට හිතෙනවා අහවල් ගුරුවරයා මුණ ගැහෙන්න ඕනේ, අහවල් පොතපත කියවන්න ඕනේ, මේ විදිහට චිත්තේ පෙළගෙන.
ඊට පස්සේ ඒකත් එක්ක වීර්යය උපදිනවා. ඊට පස්සේ මේක සිද්ධ වෙන තැනට ප්‍රඥාව උපදිනවා. දැන් ඡන්දය කියන එක නැති වුණොත් මෙතන ඉන්න සත්පුද්ගලයා කවුරු වුණත් මම වුණත් මේ ඡන්දය නැත්තම් අනිවාර්යයෙන්ම කම්මැලිකම එතනට එනවා. ඒතකොට ඡන්දය කියන එක අනිවාර්යයෙන්ම මේ මෙතන තියෙන්න ඕන ධර්මයක්. එතකොට ඡන්ද චිත්ත ඉන්දිය විමර්ශා තමයි යම් කිසි දෙයක් ඇතිවීමට හේතු වෙන කාරණා හතර. එතකොට සැකය කියලා කියන්නේ ආඳුරු හරියට අරමුණක පීඩන්න බැරි ස්වභාවය. දැන් අපි ගත්තොත් එහෙම සැකේ විස්තර කරන්න මෙන්න මේ විදිහට මේ නුවණින් පහ වූ හේයින් විචිකිච්ඡා නම් වේ. සැක කිරීම ලක්ෂණය. කම්පා වීම කෘත්‍යය. නිශ්චය නොවිය වැටෙන ආකාරයයි අයෝනිසෝ මනසිකාරය ආසන්න කාරණා. දැන් අපි ගොඩක් වෙලාවට දැන් පාඩම් කරන වෙලාවේ ආතුරු දැන් හරියට සිහිය පිටවල ගුරුවරයෙක් කියන දේ අහගෙන හිටියොත් චිත්ත නියාමයට අනුව මයින්ඩ් එක මේ කියන දේ රෙජිස්ටර් කරගන්නවා. ඒක අපි චිත්ත වීදියේදී එක්ස්ප්ලেইন කරනවා. චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අරමුණක් අවසාන චිත්තක්ෂණ දෙකේදී මේ අරමුණ රෙජිස්ටර් කරගන්නවා. එතකොට රෙජිස්ටර් කරගත්ත අරමුණ අවස්ථාව එනකල්ලි විභාගයට ලියන වෙලාවට එන එක චිත්ත නියාමයේ තුල සිද්ධ වෙන එකක්. දැන් අපි ගත්තොත් එහෙම ගුරුවරයා පාඩමක් කියලා දෙනවා සීගිරි පාඩරතේ උස කීටර 160. මේක කරලා තියෙන්නේ කාශ්‍යප රජුරන් කියලා මෙහෙම කියනකොට මම වෙන 100ක හිත පිහිටවල නැත්තම් මේක මගේ මයින්ඩ් එකේ රෙජිස්ටර් වෙනවා. විභාගෙට ගියාම සීගිරිය ගැන විස්තරයක් ලියන්න කියලා ප්‍රශ්නයක් ආවොත් ඒක අය මට මතක් කරන්න දෙයක් නැහැ. ඒක තමයි චිත්ත නියාම. ඒක මතුවෙලා එනවා. නමුත් සැකයක් තිබුණොත් මට මේක මතක් කරගන්න බැරි වෙයි කියලා එකක් උඩින් දැම්මොත් මෙන්න මෙතන මේ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි චිත්ත නියාමයේ ඒකට සැකයට විරුද්ධ ධර්මයේ තමයි ශ්‍රද්ධාව. එහෙම නැත්නම් විශ්වාසය. එතකොට මේ ධර්මයේ තුල මෙහෙම චිත්ත වීදියක් ඔස්සේ යම් කිසි අරමුණක් ගිහිල්ලා අන්තිම අවස්ථාවේ මේක රෙජිස්ටර් වෙනවා කියන එක දැනුවත් වෙනවා කියන එක ශ්‍රද්ධාව. කියන්නේ විශ්වාසය. ඒක දැනුවත් වෙලා හිටියොත් මේක වෙන්න සිද්ධ වෙන්න තියෙන ඉඩ නැහැ. මොකද අපි නියාම ධර්මයන් අනුව මේ දේ සිදු වෙනවා කියලා හරියටම තේරෙනවා. එහෙම තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ සැකය විශ්වාසය නැත්නම් එතන සැකය ඇති වෙලා අර කියන වෙලාවෙදී මේක වතු වෙලා ඉන්නේ නැහැ. ඒතරම් දැන් මෙහෙම යහමුනේ සීන විද්‍යාවේ ලොකුවට අමාරුයි කතා කරන්නේ. ඉතින් මම හිතනවා මෙතන ඉන්න අය මොකක් හරි ප්‍රශ්නයක් මතු කරලා ගත්තොත් මේක කරගන්න. ඒකයි මදුරාක්කිට ඕන වෙලා තියෙන මොකක්ද ප්‍රශ්නයක් අහන්න. අංකල් මේ තීන මිද්දේ ආවොත් කොහොමද ඒක කඩාගන්නේ කියන එක? තීන මිද්ද ආවොත් කඩාගන්න ඇත්තටම ඉස්ලාම තීන මිද්ද කියන එක තාම හරියට විස්තර වුණේ නැහැ. තීන මිද්ද කියලා කියන්නේ ඒ වෙලාවට කල යුතු දේ නොකිරි. දැන් සමහරක් වෙලාවට අපි මේ පාට නැගිටිනවා. රෑ 10 වෙනකම් මොනවා හරි කරනවා. හැබැයි කරලා තියෙන දේ වැදගත් නැහැ. ඒක ඇත්තටම අපි කරන්නේ දැන් අපි ගොඩාක් වෙලාවට ගත්තොත් එහෙම අපි දැන් පැය ගාණක් Facebook එකේ ඉන්නවා. කිසිම යහපතක් නැහැ. නිදාගන්නෙත් නැහැ. අපි දැන් මේ 5 ඉඳලා රෑ 10ට තමයි නිින්දට යන්නේ. මේ අතරතුර කරන දේ යහපත් නොවෙනවා නම් ඒක තමයි තීන මිද්ද කියලා කියන්නේ. දැන් අද කාලේ වැළුවොත් එහෙම
ඇත්තටම මේ ලංකාවේ තියෙන මේ ස්වභාවී සම්පත් එහෙම ගත්තාම මොනතරම් මේ මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි ගත්තොත් එහෙම ගෙදරට උනන් අපිට ලේසියෙන්ම පුළුවන් කෙසෙල් පැල 10ක් හදන්න. නමුත් අපි කෙසෙල් පැල 10ක් හදන්න ඉදිරිපත් වෙන්නේ. මොකද ඒක තමයි සම්මත. ඒ වෙනුවට අපි පත්තරයක් කියනවා. මම කියන්නේ පත්තරයක් කියවන එක නරකයි කියන එක නෙවෙයි. එහෙම නැත්නම් Facebook එකේ එහෙම නැත්නම් තව මොනවා හරි කරනවා. මනුස්සයා හැමෙලේම මානසිකාරයේ පවත් වෙනවා. ඒ තීන මිද්දේ බුදුරජාණන් දේශනා කළ තීන මිද්දේ ආසන්න කාරණාව තමයි අයෝනිසෝ මානසිකාරය. දැන් යෝනිසෝ මානසිකාරය වල මානසිකාරය කියන එක attention කියන එක. මානසිකාරය කියන්නේ attention කියන එකනේ. අපිට කවදාකවත් බෑ නිරෝධ සමාපත්තියට සමවදිනකම් මේ attention කියන එක නවත්ත ගන්න. මේ attention කියන එක හැම වෙලේම සිත කියලා කියන්නේ යම් කිසි දෙයක ඉතින් වෙනවා. එතකොට මේ ඉතින් වෙන දේ කුසල් නම් අපි කියනකට යෝනිසෝ මානසිකාරය කියනවා. දැන් අපි ඇත්තටම කරන්නේ මේ ඉතින් වෙන දේ ඉතින් වෙන්නේ මේක පවත්වාගෙන යන්න ඕනේ. මොකද සිත පවතින්න ඕනේ. එතකොට සිත පවතිනවා. ඒ සිත පවතින අපි පවත්වන ආකාරය පවත්වන්නේ මොකේද කියන එකයි ගැටලුවේ. අපි පවත්වන්න ගොඩක් වෙලාට මේ දේ කළ යුතු අවස්ථාවේ වෙන දෙයක් කරන්නේ අර දේ කිරීමට තියෙන කම්මැලිකමයි. දැන් දේ නැගිට්ටාම දත්මැදල මූණෝදල ඇඳුම් මාරු කරලා කාමරේ පිරිසිදු කරන එක කළ යුතු දෙයක්. නමුත් අපි ඒ වෙනුවට නැගිටලා පොතක් කියවනවා කියන එක තමයි ප්‍රශ්නේ. මොකද ඒ වෙලාවේ කළ යුත්තක් තියෙනවා. තීන මිද්ද කියලා කියන්නේ මේ මොනවා හරි කරනවා කියන එකට නෙවෙයි. කියන්නේ මොනවා හරි කිරීම තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඒ අවශ්‍ය කරන මේ අවශ්‍ය දේ නොකිරීම. ඕකම තමයි දැන් අපි පාඩම් කරගෙන ඉන්නේ. දැන් ගොඩාක් වෙලාවට ගොඩාක් ළමයි කරන්නේ ඒගොල්ලෝ කැමති දේත් එක්ක තමයි පවතින්නේ. යා විද්‍යාවට කැමති නම් විද්‍යාව කරනවා. ගණන් වලට කැමති නම් එයා ගණන්ව හදනවා. ඒක අනිත් විෂයන්. ඒ අනිත් විෂයන් වලට තියෙන ඒක තමයි කම්මැලිකම. අංකල් දැන් මේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් පටන් ගත්තා කියමු ඊට පස්සේ පැය භාගකින් විතර දැන් මේ මදයක් විතර වෙන එකකට යනවා. ඒක කොහොමද තීන මිද්දේ නැති කරගන්නේ? තීන මිද්දේ නැති කරගන්න දැන් බුදුහාමුදුරන්ගේ වෙන සූත්‍රයක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ඒක මුගලන් හාමුදුරන් වහන්සේක මේ අංගුත්තර නිකායේ වචලායන සූත්‍රය කියලා. ඒකෙදි විස්තර කරන්නේ මෙහෙමයි. ඒකෙදි බුදුහාමුදුරන් වහන්සේ දකිනවා මොග්ගල්ලාන හාමුදුරන් වහන්සේ භාවනාවේ ඉඳලා ඉන්නකොට නිින්ද යනවා. එතකොට දිවැසින් දැකලා බුදුහාමුදුරන් වහන්සේ මුරණ හාමුදුරුවෝ ළඟට වඩිනවා. වැටලා කියනවා මේ දැන් ඒ නිින්ද යනවා නම් කරන්න තියෙන පළවෙනි දේ තමයි ඒ අරමුණ අතාරින්න කියලා කියනවා. දැන් අපි කියමුකෝ දැන් ළමයෙකුට ඉතිහාස පාඩම කරනකොට නිින්ද යනවා කියලා. එතකොට කියනවා ඉතිහාසය නවත්තන්න. ඒ අරමුණ ගන්න එපා. මොකද ඒ අරමුණට නිින්ද යනවා. එතකොට මේ මුගලන් හාමුදුරන් වහන්සේ කියලා ඒ අරමුණ අතාරින්න කියලා කියන්නේ ඉස්සල්ලා. මේක රහත් වෙන එක මේක මේ චතුරාර්ය සත්‍යයත් එක්ක සම්බන්ධ වෙලා මේ මුගලන් හාමුදුරන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ අතර තිබුණාට ඒ අරමුණ නිවන. නමුත් අපි දැන් මේ කතා කරන්නේ බොහොම ප්‍රාථමික මේ අධ්‍යාපනයේ මේ පොඩ්ඩක් මේ විභාගයක් පාස් කරලා ලර්න් අවුට් ස්ටඩි කියන එකට ඒක අදාළ කරගන්න පුළුවන්. ඒක අදාළ කරගන්න මේව දැන් අර ඉතිහාසයේ දැන් බුදුහාමුදුරන් කියන්නේ මුගලන් හාමුදුරන් වහන්සේ ඒ අරමුණ අතාරින්න. ඒතකොට වෙනත් අරමුණක් ගන්න කියලා කියන්නේ ඉස්සල්ලාම කරන්න කියන්නේ. එතකොට අපි ඉතිහාස පාඩම නම් කරනකොට නිින්ද යන්නේ මුලින්ම කරලා තියෙන ඉතිහාස පාඩම නවත්තලා. ඉතිහාස පාඩම නවත්තලා බලන්න කියනවා වෙන මොනවා හරි පාඩමක් කරලා මේ නිින්ද කැඩෙනවා. එතකොට වෙන මොනවා හරි පාඩමක් කරලා මේ නිින්ද කැඩෙන්නේ නැත්නම් කියනවා ඇවිදලා පොඩ්ඩක් වටපිට බලන්න කියලා. එහෙමත් මේ නිින්ද කඩා ගන්න බැරි නම් කියනවා මේ මූණ හොදලා බලන්න. එහෙමත් නැත්නම් මේ කන් දෙක මිරිකලා බලන්න කියලා. අන්තිමට බුදුරජාණන් කියනවා එහෙමනම් පොඩි වෙලාවක් නිදා ගන්න අදහසින් පොඩි වෙලාවක් නිදා ගන්න නැගිටින්න. එතකොට ඕක මෙනවා දැන් ළමයි දැන් ගොඩාක් වෙලාවට වෙන්නේ ළමයින්ව එක එක්කෙනා මොටිවේට් කරනවා. දැන් පොදුන්න ගමම්ම අම්මට තාත්තට ඕනේ බැට් එකක් අරන් දීලා ක්‍රිකට් ගස්සන්න නම් මේ ළමයා පෙර ආත්මික වෙන මාසෙක් නම් ක්‍රිකට් ගන්න නැහැ.
හැබැයි වැඩේ වෙලා තියෙන අම්මා තාත්තා ප්‍රොම්ප්ට් කරනවා. එහෙම නැත්නම් එයාව සංස්කරණය කරනවා. එයාට කියනවා නෑ ඔයා මේක කරන්න ඕනේ. එතකොට වෙන්නේ ළමයාට නිදිමත හැදෙනවා. මොකද ළමයාට හුරු නැති දෙයක් වෙන්නේ. ඒ වගේ තමයි දැන් ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේ අපි කරන දේට අපේ කැමැත්තක් තියනවාද කියලා. මොකද කැමැත්තක් නැත්නම් ඉතින් යාට මේක අපිට කරගන්න විදියක් නැහැ. ඒක මට වුණත් එකයි ඔයාට වුණත් එකයි ආම්බුලාන්සෙට වුණත් එකමයි. මොකද කැමැත්තක් කියන එක ඉන්නේ නැත්නම් එතකොට එහෙමනම් අපි කරන්න දෙන්නේ කැමැත්තක් එන විදියට මේ දරුවත් එක්ක සාකච්ඡා කරලා කැමැත්ත ඇති කර ගන්න ඕනේ. ඒකනේ කියන්නේ අපි ඕකට දැන් මෛත්‍රී භාවනාව වුණත් කරනකොට කියනවා ඉස්සෙල්ලා බලන්න මේ මෛත්‍රී භාවනාව පිළිවිදින් තියෙන ආනිසංස මොනවද? ඒකේ ආදීනව මොනවද? එතකොට මේකේ හොඳ නරක දෙක දැක්කාම තමයි කෙනෙක් මොටිවේට් වෙන්නේ. එතකොට ඡන්දයක් උපදිනවා. ඒකට අපිට බෑ දරුවෙකුට කියන්න නෑ මේක පාඩම් කරන්න ඕනේ කියලා කිව්වට වැරද්දක් වෙන්නේ නෑ. මොකද මේක වෙන ආකාරයක් තියෙනවා. ඒක නියම ධර්මයක් තුළ නෙවෙන්නේ. ඡන්ද චිත්ත විරිය විවාසයි. ඒ ප්‍රොසෙස් එකේ තමයි මේක යන්නේ. එතකොට අපි කොච්චර ළමයෙකුට බලාත්කාරයෙන් මේක කරන්න කිව්වට ඒ ළමයාට නිදිමත එනවා. මොකද හේතුව ඒ ළමයා කැමැත්තක් තියෙනවා. එහෙනම් ඉතින් මේක සාකච්ඡා කරලා කැමැත්තක් ඇති කරගන්න. ඒ කැමැත්තක් ඇති කරන්න බෑ කියලා කියන්නේ නැහැ. අපිට ඒක පැහැදිලි කරලා එයාට කැමැත්තක් ඇති කෙරෙව්වොත් එතනින් යාට ළමයාට කම්මැලිකම නැති වෙනවා. එහෙම නැතුව වෙන ක්‍රමයක් මේ කම්මැලිකම නැති වෙන්න විදියක් නැහැ. එතකොට දැන් මధుරා ආපු එක ඇවිල්ලා අපි වෙනත් එක්කට ශිෆ්ට් කරන්න පුළුවන්. අපි කරගෙන ඉන්න එක වෙනස් කරනවා. වෙනස් කරපුවම ඒක බලන්න ඕනේ. එතනදිත් ආපු නිින්ද යනවා කියන්නේ. නිින්ද යනවා නම් අර බුදුහාමුදුරන්වහන්සේ කියපු විදිහට වෙනස් වෙන යන්න. ඒක හරි අංකල්. අනිත් එක අංකල් කිව්වන් පස්සේ මතක් වුණා ඒ වෙලාවට ඒ පාඩමෙම ප්‍රශ්න ටිකක් කරන්න පුළුවන් MCQs වගේ නේ. එතකොටත් නිදිමත නැති වෙනවනේ ගොඩක් පොතම දිහා බලන් ඉන්නේ නැතුව. ඔව් වෙන මොකක් හරි වෙනසක් කරනවා. ඒ අරමුණේ හේතුව වෙන්නේ. ඒ අරමුණ ආකාරයෙන් දැන් එහෙමයි ඉතින් මේකෙන් ඉතින් බලන්න ඕනේ දැන් Tamanda පින්න නිද තියනවාද කියලා. පින්න නිද තියනවා නම් ඉතින් මේ ධර්මයේම සඳහන් වෙනවා ඈනුම් යනවා නිදිමත එනවා කලකිරෙනවා. කලකිරෙනවා කියලා කියන්නේ මේ අවබෝධයෙන් කලකිරෙනවා නෙවෙයි නිකන් මේ කිසිම දෙයක් අරමුණු ගන්න හිතෙන්නේ නැහැ. දැන් කම්මැලි මිනිස්සයා අරමුණක් ගන්නෙ නැහැනේ. කම්මැලි කමේනේ ඉන්නවා. කියන්නේ මට දැන් මේ කියුණාට පස්සේ මේ දේ කරන්න ඕනේ. ඒ කියුණාම තව දෙයක් කරන්න ඕනේ. එහෙම කියලා හිතෙන්නේ නැහැ. කම්මැලි කමේ ස්වභාවය තමයි අරමුණු නොගෙලින් ඉන්නවා. මානසිකාරේ පවත්වන්න. යෝනිසෝ මානසිකාරේ අරමුණු නොගන්න එක තමයි කම්මැලි කමේ තියෙන තවත් කියන මේ ලක්ෂණය. එන අරමුණු වෙනස් කරන්නේ. අරමුණු ගන්නෙ නැහැ. අරමුණු ගන්න කම්මැලි. ඔය බලාගෙන ඉන්නවා. නිදා ගන්නවා. ඈනුම් අරිනවා. නිකන් ඉන්නවා. අරමුණු ගන්නෙ නැහැ. එහෙම තමයි ඉතින් දැනගන්න උනන. ඉතින් මුලින්ම ඉතින් ඡන්දය කියන එකම තමයි ඉතින් වැදගත් කොටම තියෙන්නේ. ඡන්දයක් නැත්නම් එතනින් එහාට මේක සිද්ධ වෙන්නේම නැහැ. ඒතර සැකේ කියලා කියන්නේ අපි හරියට ධර්මයේ දන්නේ නැති එක. දැන් අඹ ඇටයක් හදපුවාම අඹ පැලයක් තියෙනවා. ඒ අඹ පැලේ අවුරුදු 10ක් ගියත් 20ක් ගියත් ඒ අඹ ඇටයක් එතන පේන්නවත් නැහැ. නමුත් ඒ ගහේ අඹ එනවා. මේ විදිහට මේ කාරණේ යම් කිසි දෙයක් සිදු වෙන ආකාරය බොහොම පැහැදිලි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා මේ කෙරේ ශ්‍රද්ධාව කියනවා. ඒ ශ්‍රද්ධාව තිබුණොත් මේ සැකේ උපදින්න විදියක් නැහැ. ගොඩාක් වෙලාවට අපි හිතනවා මේ අපි කොච්චර පාඩම් කරත් විභාගයට ගියාම මේක හරියට ගිය වෙන්නේ නැහැ. එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම වෙනවා නම් වෙන්නේ තමන් සැකසහිත සිතක් ඒක රුදින් දාලා තිබ්බොත් විතරයි. එහෙම නැත්නම් දැන් අපි ඕනම පොඩි ළමයෙක් වුණත් බලන්නකො මොකක් හරි දෙයක් කියපුවම වචනයක් මේ සද්දලන්න ගන්න. එයාට අමතක වෙන්නේ නැහැ. නමුත් ටික ලොකු වෙනකොට තමයි මේ සැක එන්න පටන් ගන්නේ. ආවම එයා හිතනවා මේ මට අමතක වෙනවා කියලා. ඒ ඇත්තට මේක අමතක වෙන්න විදියක් නැහැ. මොකද චිත්ත වීදියක් ඔස්සේ අපි අරමුණක් ගියාට පස්සේ ඒ අරමුණ රෙජිස්ටර් වෙන මයින්ඩ් මොවර්ස් එකක් තියෙනවා. ඒක රෙජිස්ටර් වෙනවා. ඒක රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඒක අවශ්‍ය තැනක රිකෝල් වෙනවා. ඒක ආයේ ඒකේ සැකයක් මොකක්වත් නැහැ. නමුත් අපි මේක නොදන්නා කම හින්දා එහෙම හිතනවා. ඒක නිසා තමයි ගොඩක් අයට අපි විභාග වලට ගිහිල්ලා ඒ වෙලාවේ රෙස්ට්‍රස් වෙලා ඒ වෙලාවේ සැකයි උපදිලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව මොනවද කියලා ලියලා ඇවිල්ලා පස්සේ එළියට ඇවිල්ලා සාකච්ඡා කරනවා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
එතකොට පේනවා මේ සැකේ කියලා කියන්නේ Taman හදාගන්න මේ අරමුණේ නිශ්චිතව පිළිටන්න බැරි ස්වභාවය. අංකල් එතකොට ඒ සැකේ කියන එක නැති කරන්න ප්‍රැක්ටිකලි නිකන් සිම්පල් විදිහට අංකල් මොනවාරි කිව්වොත් දැන් කෙනෙක්ට දැන් මොකක් හරි විභාගයක් පාස් වෙනවා. නමුත් සමහරලාට එහෙම සැකයක් එනවා මේක පුළුවන් වෙයි දන්නේ නැහැ කියලා. ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නැත්තරම. එතකොට අංකල් කොහොමද යෝජනා කරන්නේ ඒක නැති කරන්න විවිධාකාර ක්‍රම විදියට? කොහොමද විවිධාකාර ක්‍රම කියලා කියන්නේ මේ වගේ දැන් ප්‍රඥාවේ ලක්ෂණයක් තමයි දැන් මොනවාරි දෙයක් කියවනකොට දැන් අපි ඉගෙන ගන්නකොට ඒ විෂයට අදාළ සිලබස් එකේ තියෙන කතන්දරේම කියවා ගන්න. නමුත් ප්‍රඥාවන්තය එහෙම නෙවෙයි. ඊට බාහිර දැනුම ඒක තව තව වැඩි දියුණු කරගන්න. දැන් ඇත්තටම ඒක වැඩි දියුණු කරලා ඒ කියන්නේ තව තව දැනුවත් වුණාම තියෙන්නේ දැන් සමහරක් වෙලාවට සිලබස් එකේ තියෙන ආකාරයටම ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැහැ. වෙනත් ආකාරයකට ඉදිරිපත් කරනවා ඒ ප්‍රශ්නේ. නමුත් එතකොට එයාට තේරෙන්නේ නැහැ අයියේ. කියන්නේ වාස් නොලෙජ් එකක් නැහැ. කියන්නේ ලොකු රාමුවකේ දැනුම නැහැ. අර සිලබස් එකේ තියෙන කතා ඒ ටික විතරක් ඒ පාඩම් කරගෙන තියෙනවා. නමුත් දැන් අපි ගත්තොත් එහෙම දැන් මම දන්න එකක් තමයි දැන් මේ අපි මේ ළඟදී බීකරියක් පටන් ගත්තානේ. ওই බීකරියට මම දැන් මිනිස්සු ගන්නවා වැඩට. වැඩට ගත්තාම මේ මිනිස්සු දන්නවා මේ ඊස්ට් ග්‍රෑම් 100ක් දානවා පිටි කිලෝ එකමාරක් දානවා ඔය විදිහට ඒක දන්නවා. හැබැයි මේ මිනිස්සයා දන්නේ නැහැ මේ ඊස්ට් වලින් මේ පාන් වලට මොනවද වෙන්නේ පිටි වලින් පාන් කොහොමද මේක එකට ඇනිලා තියෙන්නේ එහෙම දන්නේ නැහැ. අන්න ඒ වගේ දැන් සිලබස් එකට අදාළ කතාව දන්න. නමුත් ඊස්ට් කියන එකෙන් මෙහෙම මේ ඊස්ට් යම් කිසි ටෙම්පරේචර් එකට ගොදුරු වුණාම ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් ඇති වෙනවා. ඒකෙන් මේ පාන් ගෙඩිය පිම්බෙනවා. එහෙම නොලෙජ් එකක් නැහැ. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ඊට වඩා ගැඹුරින් මේක පළල්වට මේක දැනුවත් වෙන එක. එතකොට දැන් ළමයි ගොඩාක් වෙලාවට සැකෙන්නේ අර සිලබස් එකේම ඉන්නවා. එතකොට ඒකට අදාළ විතරක් ආවොත් වෙනවා. නමුත් ඇත්තටම එහෙම එකක් නෙවෙයි. ඊට වඩා දෙයක් කරගන්න පුළුවන්. ඊට වඩා දැන් ඒකට අදාළ තව පොත්පත් තියෙනවා. එතකොට දැනුවත් වෙන ළමයා අර සිලබස් එකේම ඉන්නේ නැහැ. එතකොට සැකයක් එන්නේ නැහැ. සැකයක් එන්න හේතුව තමයි ඇත්තටම මේ ප්‍රඥාව නැතිකම. කියන්නේ කාරණාවට මුහුණ දෙන්න බැරි කම නේ. එතකොට ඇත්තම කියනවා නම් ඉතින් ලයිබ්‍රරි ඉස්සරහට ගිහිල්ලා ඉතින් වගේ අර ගොඩාක් දේවල් මේ තව දැනුවත් වෙන්න. දැනුවත් වුණා මේ සැකේට විදියක් නැහැ. දැන් මම දැන් ළමයි බොහොම කොන්ෆිඩන්ට් යන්නේ. ගිහිල්ලා කියනවා මම මේක මේ කරා මම දන්නවා මට මේ ප්‍රතිඵලය තමයි එන්නේ කියලා. ඒක සැකයක් නැහැ. සැකයක් නැහැ කියලා කියන්නේ හෝම්වර්ක් නැහැ. එහෙමයි. දැන් මං හිතනවා මමත් මොකක් හරි කිව්වොත් හොඳයි කියලා. දැන් අපේ තියෙනවා මේ සූදානම් වීම සූදානම් නොවීම කියලා එකක්. එතකොට දැන් සූදානම් වෙනකොට ඒ සූදානම් වීමත් එක්ක ඉස්සෙල්ලාම එකතු වෙනවා මේ මට මම මේක කරන්න ඕනේ. එතන මට ඉස්සෙල්ලාම එනවා අවශ්‍යතාවය. purposeful intention එකක් එනවා. එතකොට එතෙන්දී මම මේ දේ කරන්න ඕනේ. ඒ දේ මම කරනවා කියන තැනට එන්නේ මට කරන්න පුළුවන් කියන අදහසත් එක්ක. ඒතර ඔතන ඔය හීන මිද්දේට ප්‍රතිවිරුද්ධ වූ සද්ධාව ඇති වෙනවා. මේ විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධ වූ සද්ධාව ඇති වෙනවා. මට කරන්න පුළුවන් කියන අදහසත් එක්ක තමයි මම එතන ගොඩ නැගෙන්නේ. එතකොට මේ විශ්වාසයත් එක්ක මම එකඟ වෙනවා. ඒකාග්‍රතාවයකින්. එතකොට මම එකඟ වුණාම දැන් මගේ සිත විසිරියන්නේ නැහැ. එතන මේ සමාධිගත සිත මේ කටයුත්තට අවශ්‍ය කරුණු ගණනාවක් එකතු කරනවා. පළවෙනි එක තමයි ඒ කටයුත්ත ආරම්භ කිරීමට මා තුළ ගොඩනැගෙන ලොකු උනන්දුව. ඒකට කියමුකෝ විතක්ක කියලා. ඉනිෂියල් ඇප්ලිකේෂන්. ඊළඟට ඒකේ සාර්ථකත්වයේ දක්වාම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය. සස්ටේන්ඩ් ඇප්ලිකේෂන්. ඊට පස්සේ එනවා දැන් මේක තීරණයක් හැටියට කරන්නේ මම. ඉහළම සාර්ථකත්වයක් වෙනුවෙන් කටයුතු කරනවා කියන එක මම තීරණය කරලා. දැන් අදිමොක්කේ කියන මනෝභාවය චෛතසික ධර්මය
බොහොම බලවත් එකක්. ඒකනේ සමහර දරුවෝ තීරණ ගත්තාම දෙමව්පියන්ට බැනලවත් අඬලවත් ගහලවත් මොන ක්‍රමයකටද ඒක වෙනස් කරන්න බැරි. ඒකම තමයි කරන්නේ. ඒ තමයි තීරණවල හැටි. එහෙමයි. එතකොට ඒ තීරණේ පිහිටනකොට එතන විරිය පිහිටනවා. උත්සාහය එනවා. ඉතින් ඒකත් එක්ක මොදෙන්නේ? සතුට, සැහැල්ලුව ආදී දේවල් එකතු වෙනකොට මේ වැඩේ සිද්ධ වෙනවා. ඒකට අපි කියන ඉෂ්ඨාර්ථය. අනිෂ්ඨ නෙමෙයි. සිදු නොවෙනව නෙමෙයි. සිදු වෙනවා. ඉෂ්ඨ. ඒක පුදුම ලස්සනට කෙරෙනවා. කාන්ත. ඉතාමත්ම ලස්සනට කෙරෙනවා. ඒක ප්‍රියමනාප විදිහට කෙරෙනවා. මනාප. ඉෂ්ඨ කාන්ත මනාප. මේම ධර්මයේ වචන තුනක් තියෙනනේ. අනිෂ්ඨ අකාන්ත අවනාප ඉෂ්ඨ කාන්ත මනාප කියන. ආභ්‍යනඩයි එහෙමයි අම්මේ. ඒතර අපිට පැහැදිලිව පේනවා මෙන්න මේකට අපි කියන මොකද්ද? සූදානම් වීම. එහෙමයි. දැන් මේ සූදානම් වීමට බාධා කරන එක තමයි හරි ඉක්මනින් අදහරියටපත් වීම. දැන් විභාගයට බය වුණොත් හරි ඉක්මනින් ඩිස්කරේජ් වෙනවා. දැන් මధుරණන්ගේ ඒකත් එක්ක එකගයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මෙතන මේ බිය ඇති වෙන්නේ දැන් මේ බිය ඇති වෙන්නේ තමා කෙරේ තමාට විශ්වාසය නැති නිසානේ. එතන කොන්ෆිඩන්ස් නැහැ. එතකොට කොන්ෆිඩන්ස් පිහිටියාම දැන් මේකේ හැම එකක්ම පිහිටවන්න ඕනේ මුල මැද අග. ආරම්භක අවස්ථාව කරගෙන යාම නිම කිරීම. මේකේ කොතනකාරි බිඳ වැටීමක් වුණා මොදෙන්නේ? එතනින් ඒකේ ප්‍රතිඵලය අඩු වෙනවා. ආරම්භක අවස්ථාවේදී උනන්දුව තියෙන පටන් ගන්න කලින් එක බිඳ වැටෙනවා. එතකොට එයාට මොකද වෙන්නේ? හිත ඉන්නවා කරන්නේ නැහැ. පාඩම් කරන්න හිතනවා පාඩම් කරන්නේ නැහැ. පාඩම් කරන්න හිත දෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා මොකද කරන්නේ? වෙන දේවල් කරනවා. එහෙමයි. දැන් අමුරුනේ මේ අධිමෝක්ඛය කියලා කියන ඩිසිෂන් කියන එකනේ. ඔව්. අධිමෝක්ඛය කියලා කියන්නේ ඩිසිෂන්. දැන් යම් කිසි දෙයක් අරමුණක් ගන්නවා ඊට පස්සේ අරමුණ විමසනවා. මේ විමසනාට පස්සේ අරමුණේ තීරණයක් ගන්න ඕනේ. ඔව්. දැන් තියෙන කෙනා අනුව තීරණයක් ගන්න නෑනේ. දැන් ඊතර තමයි දැන් අපි කියමුකෝ දැන් අපි ගෙදරින් යනකොට ගෙදරින් යනවා මගදී මතක් වෙනවා මේ අයන් එක මං දාලා ආද කියලා. එතකොට මම දැන් මේකට උත්තරයක් දෙන්න. දැන් මම උත්තරයක් දෙනවා නෑ ඊයේත් මම මේක දාලා ගලවලානේ ආද කියලා කිව්වට මේ හිත ආන්නේ නෑ. දැන් මම ගෙදරට කෝල් එකක් දීලා ආනවා මේ ගෙදර ඉන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් කාමරේට ගිහලා බලන්නකෝ අයන් එක දාලා කියලා. ඊට පස්සේ මෙයා කිව්වට පස්සේ අයන් එක ගලවලා කියලා අන්න ස්ථීර වශයෙන් මේක ආන්සර් කරපු නිසා අපි ඩිසිෂන් එකක් ගන්නවා. නැත්තම් මේ සැක තියෙනකම්ම මේක ඩිසිෂන් එකක් ගන්න බෑ. එතකොට විචිකිච්ඡා සාගත සිත ඩිසිෂන් එකක් ගන්නෙ නෑ. ඒක තමයි විචිකිච්ඡාවේ තියෙන ස්වභාවය. එතකොට විචිකිච්ඡාව නැති කරගන්න ඕනේ මුලින්ම. එතන මට මේක කරගන්න පුළුවන් කියන තැන ප්‍රීතිය නැත්තම් හවුරුනේ එතනින් යාර මේක යන්නේ නෑ. ඔව්. එතකොට ඒක පුළුවන් වෙන්න නම් හවුරුනේ මේ දේ කෙරෙන ආකාරය පිළිබඳව දැනුමක් තියෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන් බුදුආමරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ. එන මේ ධර්මයේ කියලා කියන්නේ මේ හේතුඵල ධර්මයේ. මේක නිසා මේක හට ගන්නවා. ඒ කියන ධර්මයේ ගැන විශ්වාසයක් තියෙනවා නම් මෙතන සැකයක් උපදින්නේ නැහැ. කියන්නේ ආ දන්නවා හොඳ සීයෙන් ගුරුවරයා කියන දේ අහගෙන ඉඳියොත් ඒක රෙජිස්ටර් වෙනවා. ඒක චිත්ත නියම. එතකොට මේක අවශ්‍ය තැනදී ලියන්න ඕන තැනදී මේක එනවා. ආයෙ ඒක ගැන සැකයක් නැහැ. මේ ධර්මයේ නොදන්න තමයි සැකේට හේතු වෙන්නේ. කියන්නේ සැකේට දුරු ධර්ම ශ්‍රද්ධාවනේ. ඔව් එතෙන්දී හරි වැදගත් කාරණා මතුවෙන බලන්නද? මොකක්ද දන්නවද? දැන් මම යමක් දැකලා හරි කියවලා හරි අහලා හරි විමසලා හරි හිතට ගත්තට පස්සේ දැන් ඒක රෙජිස්ටර් වෙලා තියෙන ඒ දේනේ. එතකොට ඒකට අදාළ මොකක් හරි ඉංගියක් ආවොත් ඒක තමයි මතක් වෙන්න ඕන. ඒතර ඒක තමයි එතන තියෙන ප්‍රොසෙස් එක. ඒක තමයි මතක් වෙන වෙන දේ මතක් වෙන්න බෑ. හැබැයි ඒ මතක් කර ගැනීමේ ශක්තියට තමයි බාධා කරන්නේ
එක්කෝ සැකය, එක්කෝ කම්මැලිකම. එතකොට දැන් මේක මගහරව ගන්න පුළුවන්. ඒක මගහරව ගන්න නම් අපේ තියෙනනේ මේ මානසිකාරය කියන එක attention. ඒ කියන්නේ අපි උනන්දුවෙන් එහි නිරත වෙන්න ඕනේ. දැන් මෙතන දැන් විචාර විතක්ක විචාර කියලා කියන්නේ නැවත නැවත එහිම යෙදෙනවා. එහිම යෙදෙනකොට මොකද වෙන්නේ? මේක ඊටමත් හොඳින් මතුවෙනවා. ඊටමත් හොඳින් මට සිලුටනවා. ඊට පස්සේ ඒක මොකද වෙන්නේ? ජීවිතේ අංගයක් බවට පත් වෙනවා. ඉතින් සමහර දරුවෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට විභාග කරනවා කියන එක බොහොම සිම්පල්. ලකුණු 90කට වඩා ගන්නවා. මොකක්ද ඒකට හේතුව? ඒ නිරත වීම තුළ ඒක નિરાයාසයෙන්ම ගොඩ නැගෙනවා. ආයාසයෙන් ඔබ ලබන පුහුණුව નિરાයාසයෙන් ඔබ වෙතර කරයි. ඉතින් මේ විදිහට ගත්තාම අපිට මේ සිත් සතන් ටික සංවිධානය කරගන්න පුළුවන්. සංවිධානාත්මක කටයුත්තක සාර්ථක ප්‍රතිඵලය. මේ විදිහට තමයි මధుරා මම මේකට උත්තර දෙන්න කැමතියි. හැබැයි දැන් මට මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් මේ ළමයි චිත්තක්ෂණ 17ක් ඉස්සරහට යනවා කියලා අර සිත. ඉතින් මම හිතනවා මේ දරුවෝ ඕවා ගැන දන්නේ නැති නිසා ඒ චිත්තක්ෂණ 17 මතක් කරා නම් හොඳයි කියලා. මමත් දන්නේ අන්තිම එක විතරයි, තදාලම්බන කියන එක විතරයි. අනිත් ඒවා නොදන්නව නෙමෙයි මතක. චිත්තක්ෂණ දැන් ඡන්ද ඇත්තටම දැන් හඳුරුනේ අරමුණක් ගන්න කැමැත්තක් කියන එක තමයි ඡන්දය කියලා කියන්නේ. ඔව්. අරමුණ ගැනීම දැන් මට මේ විභාගයක්ලා මේක පාස් වෙලා මේ කාරණාවල් කරන්න ඕනේ කියන කැමැත්ත ඉස්සල්ලාම තියෙනවා. කැමැත්ත නැත්නම් හඳුරුනේ ඔය එතනින් එහාට ප්‍රොසෙස් වෙන එක වෙන්නේ නැහැ. ඒකයි මේ ඡන්දය කියන එක ඉතාමත්ම වටිනවා. ඒක ඡන්දේ පෙළගස්සන ක්‍රමයක්ම තමයි හදන්නේ. දැන් ගිය පාර සාකච්ඡාවකදී අර අධිකාරී මාත්‍යා කතා කරේ එයා ලැබුව අත්දැකීම කොහොම හරි මේ ළමයි උනන්දු කරවල ඒ ළමයින්ට ඒ කියන්නේ ඡන්දයක් උපද්දවන්න. අපි දැන් මේ කාරණා ඔක්කොම කියන්නේ මේ දැන් සිදුවෙන ආකාරයෙන් සිදුවෙන්නේ මේ විදිහටමයි. ඡන්ද චිත්ත විදිය විමර්ශන ක්‍රමයටම තමයි මේක යන්නේ. මොකද ඡන්දයක් ඇති වුණාට පස්සේ ඒ ඔස්සේ මට ගියක් හදන්න කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ගිය හදන ක්‍රමයේ ඒ කැමැත්ත නිසා ඇති වෙනවා. දැන් පෙර සිත් පසුපස සිත් වලට හේතු වෙනවා. දැන් මට ඡන්දයක් ඇති වෙන්නේ නැත්නම් මට ගියක් හදන ක්‍රමයක් වැදගත් වෙන්නේ. ඒක ඡන්දය මුලින්ම එනවා ගියක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ගිය හදන ක්‍රමේ මට එනවා. කියන්නේ මම ලෝන් එකක් ගන්නවද? එහෙම නැත්නම් කොහෙන්ද ඉඩම් කෑල්ලක් විකුණනවද? ඒ හදන ක්‍රමේ මම හදාගන්නවා. ඊට පස්සේ මේකට වීර්යය දානවා. එතකොට ඒක සිද්ධ වෙන ආකාරය ඔබ වහන්සේටත් මටත් මధుරටත් හැම කෙනාටම මේ විදිහටම තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන එක අපිට වෙනස් කරන්න බෑනේ. එතකොට අපි මේ ක්‍රමයටම තමයි මේ ඡන්ද චිත්ත විරිය නිවන්ත කියන ක්‍රමයටම තමයි යන්න ඕනේ. එතකොට ඡන්දයක් ඇති වෙන්නේ නැති ළමේ කාන්දුරනේ ඔච්චර ගුරුවරයා මොන හරි දෙයක් කිව්වොත් මටත් ඒ අත්දැකීම තියෙනවා. මම ওই ඉතිහාස පාඩම් මේ පීඩියර් එකේ ලොකුවට අහුම්කම් දෙන්නේ. එතකොට මේ නමුත් හැබැයි මට කැමැත්තක් තියෙනවා නම් මම හොඳට අහුම්කම් දෙනවා. අහුම්කම් දුන්නේ නැත්නම් මේ චිත්ත වීදිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ භවාංග චලන වෙනවා. නිකන් වයබ්‍රේට් වෙවි හිතක් පවතිනවා. අරමුණක් රිටේන් වෙන්නේ නැහැ. අරමුණක් රෙජිස්ටර් කරගන්නේ නැහැ. එතකොට ඒකයි අපි සමහරක් වෙලාවට ප්‍රශ්න පත්‍රයේ බලන්න ටීචර් කියපු නැති දේවල් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා කියනවා. ඇත්තටම ටීචර් කියලා දීලා තියෙන්නේ. ඒ කියලා දෙන වෙලාවේ අපේ attention එක පවස් කරන්න. එතකොට ඡන්දයක් නැත්නම් ඒ චිත්ත වීදිය සම්පූර්ණ වෙන්නේ නැහැ. චිත්ත වීදිය යන්න නම් අඳුරන්නේ අපි බොහොම කැමැත්තෙන් මේ දෙයට අහුම් කර දෙන්න ඕනේ. ඔන්න දැන් චිත්ත වීදියක් මම ඔයගොල්ලන්ට කියනවා එක්ස්ප්ලেইন කරන්න උත්සාහ ගන්නකො දැන්. දැන් අපි මේ මොහොතේ යම් ඕනෑම කෙනෙක් මේ මානසිකාරය කියන එක පවත්වන. මානසිකාරය කියන එක හැම කෙනෙක්ම හැම මොහොතකම පවත්වන දෙයක්. මේ මානසිකාරය කියන ඉංග්‍රීසි වචෙන් තමයි attention කියන්නේ. එතකොට මේ මානසිකාරය ඉස්සල්ලාම් කරන්නේ අපි එතෙන් වෙලා ඉන්න යම් අරමුණක් ඉන්න අපි ඒක නවත්ත ගන්න ඕනේ ඉස්සල්ලාම්. දැන් මම මේ කතා කරන එක අහන්න නම් දැන් මේ වෙලාවේ අපි කියමු කුස්සිය මොකක් හරි සුවඳක් එනවා කියලා. ඒ සුවඳට attention දීලා තියෙන එක නවත්තන්න ඕනේ. ඒ සුවඳට attention දෙනකොට දැන් මෙහෙම නෙවෙයි දැන් සුවඳ දැන් සත්‍යය ඇත කන නාසය දිව ශරීරයේ මනසින් අරමුණු ගන්නවා.
එතකොට දැන් අපි මේ කතා කර හිටියත් මේ ඇත්තටම මට දැන් සුද්ධි සුවඳක් එනවා. ඒ සුවඳත් එක්ක දැන් ඊට පස්සේ එන්න පුළුවන් සිතුවිලි තියෙනවා. ආදරයට කියනවා මේ චිකන් කරියක් හදලා. කොහොම කියලා යනවා. හැබැයි බලවත් ඡන්දයක් තිබුණොත් මට මේ සුවඳ දැනෙන්නේ නැහැ. දැන් මේ අර පල්ලේ අර මුස්ලිම් පල්ලියේ දැන් ආලම කියන එකත් එහෙම. නමුත් මම ඒකට අහුම්කම් දෙන්නේ මොකද මගේ අරමුණ මම මෙතන පවත්වන නිසා. එතකොට ඕනෑම කෙනෙක් ඉස්සල්ලාම සිහිය පවතිනවා. සිහිය කියලා කියන්නේ ඒකට යොමු වෙනවා කියන එක. එතකොට දැන් ගුරුවරයා කියන එකට මයින්ඩ් එක එරෙස් කරලා මේ චිත්ත වීදිය ඔස්සේ මේක යවන්න ඕනේ. දැන් ඉස්සල්ලාම වෙන්නේ අරමුණක් ඇස කන නාසය දිව ශරීරය ඔය ඉන්ද්‍රියයන්ටනේ අරමුණු ගෝචර වෙන්නේ. ඒකවල ළමයි පාඩම් කරනවා කියලා කියන්නේ ගුරුවරයා කියන්නේ ආනවා. කියන්නේ කනින් ගන්න. ඒකවල කනින් ගන්නකොට මම ඒ වෙලාවේ ඉන්ටර්වල් එකේ මොනවද කන්නේ කියලා කල්පනා කරගෙන ඉඳියනම් ඒ කල්පනා කරන එක ඉස්සෙල්ලාම නවත්ත ගන්න. අපි ඒකට කියනවා භවාංග උපච්ඡේ. කියන්නේ එවෙස්ට් භවාංගේ එවෙස්ට් කරනවා. ඊට පස්සේ අපිට තේරෙනවා දැන් මේ ගුරුවරයා කතා කරනවා. ඒ කතා කරන ශබ්දේ මගේ කනෙන් ඇහෙන්නේ. එතකොට අපි ගන්නවා ඒක පංචද්වාර වජ්ජනෝ. දැන් කනෙන් අරමුණක් ආවා කියලා මේ හිත පිළිගන්නවා. ඊට පස්සේ මේ කනෙන් ගත්ත අරමුණ මේ හිත පිළි අරගෙන ඊට පස්සේ අවස්ථාවේ මේ හිත ඒක විමසනවා. මොනවද මේ කිව්වේ? ඊට පස්සේ ඒක අවිස්ථාන කරනවා. ඊට පස්සේ කැමැත්ත අනුව එතකොට මේ විමසන අවස්ථාවට සම්තිරණ කියලා කියන්නේ. එහෙම. එතකොට වත්තාපන කියලා කියන්නේ. වත්තාපන කියලා කියන්නේ ආන්දරනේ අපි ඒක ඩිසයිඩ් කරනවා. කියන්නේ ඩිසිෂන් එකක් ගන්නවා, ඩිටර්මින් කරනවා. කියන්නේ මේ ඇයි මම මේක පාඩම් ඇයි මගේ ගාව මේ කාරණාව ඉදිරියේ යුත්තේ එහෙම කියලා ඩිටර්මින් කරනවා. ඒක එස්ටැබ්ලිෂ් කරගන්නවා නේ. එහෙමයි. ව්‍යවස්ථාපන. ඊට පස්සේ ඒ කාරණාවට තියෙන කැමැත්ත අකමැත්ත ඔස්සේ තව චිත්තක්ෂණ 7ක් යනවා. ජවන්සි. ඊට පස්සේ මේක රෙජිස්ට්‍රේෂන් මයින්ඩ් මොමන්ට්ස් එකක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආන්දරුව මේක දැන් මුල්ම අවස්ථාවේ පළවෙනි චිත්තක්ෂණයේදීම භවාංග එවෙස් කරගත්තේ නැත්නම් භවාංග චලන වෙනවා. මොකද අරමුණකට ආල්ස චිත්තක්ෂණ 17යි. ඒක නියාමයක්. ඒ 17 තුල මේක සම්පූර්ණයෙන්ම ප්‍රොසෙස් වුණොත් විතරයි අවසාන චිත්තක්ෂණ දෙකේ රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ. ඔව්. මුල භවාංග චලන වෙමින් පැවතිලා නැද්ද හරියද මේ අරමුණ මේ චිත්ත වීදියට රිංගුවොත් අර චිත්ත අන්තිමට තියෙන චිත්තක්ෂණ නැති වෙලා යනවා. එතකොට රෙජිස්ටර් වෙන්නේ නැහැ. එතකොට වෙලා තියෙන නිකන් යම් කිසි දෙයක් අහුණා වගේ නිකන් ලාවට දැනෙනවා. නමුත් ඒක මතකයේ තියන්න තරම් ඒ චිත්ත වීදිය. එතකොට ඒකයි කියන්නේ මේ හොඳටම ළමයා හොඳටම attention දෙන්න ඕනේ මේ කියන කාරණා. එතකොට තමයි මේ මහන්තාරම්මන කියන චිත්ත වීදිය යන්නේ. පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන චිත්ත වීදි කියලා කියන්නේ අතන නිකන් වයිබ්‍රේට් වෙනවා විතර නිකන් ඇවුම්කම් දෙනවා වගේ නිකන් දැනෙනවා. නමුත් ඇත්තටම ඒකේ රෙජිස්ටර් වෙන්නේ නැහැ. රෙජිස්ටර් වෙන්නේ නැහැ. ජවන්සි කම්පන වෙන්නේ නැහැ. ඔව්. එතකොට මේ රෙජිස්ට්‍රේෂන් මයින්ඩ් මොමන්ට්ස් එක කියන්නේ පළවෙනි චිත්තක්ෂණයේදීම මේ භවංගේ එරෙස් කරලා වර්තමානයේ තමන් මේ කල්පනා කර ඉන්න දේ වහ ගන්න ඕන, නවත්තන්න ඕන. නවත්තලා මේ කියන දෙයට ફોකස් කරන්න. එතකොට මේක මේ වීඩියෝ ඔස්සේ ගියාම ඒ රෙජිස්ටර් වෙන තැනදී රෙජිස්ටර් වෙනවා. දැන් ඒක රෙජිස්ටර් වුණාම ආවුනේ රිකෝල් කරන තැනදී මේක එනවා. දැන් කවුරු කෙනෙක් මම මුලදීම දැක්කා මං කියනවා මගේ නම බර්නාඩ් කියලා. දැන් දෙවනි දවසේ එයා මාව දැක්කාම මේ හිතත් මේ බර්නාඩ් කියලා කතා කරනවා. ඒක ගැන ආයෙ සැකයක් නැහැ. මොකද එයා රෙජිස්ටර් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ චිත්ත වීදියක් යන අවස්ථාවක හරියටම ළමයා attention දුන්නොත් ආයෙ දෙවනි පාර මේකේ පාඩම් කරන්න දෙයක් නැහැ. මොකද ඒක එතන එස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඒක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. මෙහෙම තමයි චිත්ත වීදිය යන්නේ. එතකොට මේක අම්රනේ වහන්සේකත් එකයි මටත් එකයි පාඩම් කරන ළමයාටත් එකයි. එතකොට මෙන්න මේක තමයි අපි විශ්වාස කරන්නේ. දැන් මේකට විරුද්ධව කල්පනා කිරීම තමයි දැකේ. දැන් කෙනෙක් හිතනවා මම කොච්චර පාඩම් කරත් බලන්නකො ඒක හරියට එන්නේ නැහැ නේ කියලා හිතනවා. කියන්නේ දැන් කරා නම් මේක සිතේ මේ චිත්තක්ෂණ දෙක ගියා නම් අනිවාර්යයෙන්ම මේක සිතේ තියෙනවා. ඒ කියන්නේ දෙකක් ඇති කරගන්න දෙයක්. ඒක නියාමයක්. ඒක එහෙම තමයි සිත වැඩ කරන්නේ.
දැන් මේ වෙලාවේදී මම ආයිත් මధుරට උදව්වක් වෙන්න කතා කරන්න හිතුවා. මේ ගොඩක් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කිව්වේ කන මේකයි මගේ ස්වභාවය. දැන් මම පාඩම් කරන මම ඉගෙන ගන්න කාලේ මට ඉතාමත්ම වැදගත් දේ තමයි පාඩම අවසානයේදී ටීචර් අහන ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර දෙන්න ඕනේ මට. මම කැමති මුළු ප්‍රශ්න ඔක්කොටම තනියම උත්තර දෙන්න. මාර ෆයිට් එකක් මට තියෙන්නේ. ඉතින් ඒ නිසා මම අග අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන නිසා මම මුල ඉඳලා අගටම අහගෙන ඉන්නේ. ඒතර මුල ඉඳලා අගට අහගෙන ඉන්නකොට මට පහසුවක් වෙනවා ආරම්භක අවස්ථාවේදී ඇතිවෙච්ච උනන්දුව මට වඩ වඩාත් උනන්දු වෙන්න උදව් කරනකොට මම ඒ තරම් ලොකු ආයාසයක් දරන්නේ නැහැ. හැබැයි මුළු වැඩසටහන පුරාම ඉන්නවා. ඒකට හේතුව තමයි මා තුළ බලවත් වූ ඡන්දයක් තියෙනවා. අන්තිමට අහන ප්‍රශ්න වලට තනියම උත්තර දෙන්න. ඉතින් මේ long term දානවා දැන් ඒකම ආම්බුනේ long term දානවා. දැන් මම රටට සේවයක් කරන්න. මම දොස්තර මහත්තයෙක් වෙන්න. මම ආවල් ටාගට් එකට යන්න ඕනේ. මේ සඳහා මම යන්නේ. දැන් ගෝවන්සේ පීරියඩ් එක අන්තිමේට ගුරුවරයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන ඡන්දය නිසා පීරියඩ් එක ඉවර වෙනකන් ගෝවන්සේ ඒක මුලින්ම ආගෙන ඉන්න. ඒකම ආම්බුනේ long term දාපුවාම ඒකම තමයි සිද්ධ වෙන්නේ. ඔව්. ඒ බලවත් දේ නිසා ඒ චිත්ත ඉදිරියේ ඒ process එක යනවා. එතකොට වීර්යය කියන එක සම්පූර්ණයෙන් ගන්න දෙයක් නෑ. වීර්යය කියන එක මගේ බලවත් ඡන්දයක් එක්ක වීර්යය එනවා. ඔව්. වීර්යය කියන එක මට දාගන්න බෑ මේකට. මොකද ඒ කැමැත්ත උපදින්න ඕනේ. කැමැත්තක් නැතුව වීර්යයක් එන්නේ නෑ. දැන් මම කරුණු දෙකක් කියන්න කැමතියි. දැන් මම ඇවිල්ලා මේ බොහොම ලොකු චරිත මාව ඉන්ෆ්ලුවන්ස් කරලා තියෙනවානේ. මම ගොඩක් අයගේ ඉන්ෆ්ලුවන්ස් වලින් තමයි ගොඩක් ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මම පළවෙනි එක කියන මෙන්න මෙහෙම එකක්. දැන් ඔන්න දේවේන්ද්‍ර සර් එයාට අවුරුදු 17ක් වෙනකොට එයා එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා කියන පොත් ඔක්කොම කියවලා ඒක හොඳට සාරාංශ කරලා වෙන පොඩි පොත්වල ලියලා තියෙනවා. දැන් එතකොට එයා ඒසා විශාල කටයුත්තක් කිරීමට පොඩ්ඩයි මහන්සි වෙලා තියෙන්නේ. හේතුව අර මේ ඒකේ නිරත වෙනකොට මානසිකාරය විසින් මොදෙන්නේ අඩු ආයාසයකින් වැඩි ප්‍රතිඵල ලබා දෙන්නට අවශ්‍ය විදිහට ඒ සිස්ටම් එක හදනවා. දැන් දෙවෙනි කාරණාව තමයි මම මහාන වෙලා නැති කාලේ එක්තරා පොය දවසකදී දේවේන්ස මට දුන්නා වැඩසටහනක් දේශනයක් කරන්න කියලා. මම මේ දේශනේ කරා. ඒතර මම විනාඩි 50ක් තමයි කතා කරලා තියෙන්නේ. දේවේන්ස මේ විනාඩි 50 ඉවරුනාන් පස්සේ කියනවා මේ විනාඩි 5ක් එයා ඔග්ලොස්වකින් පාවිච්චි කරන්න හැබැයි යාට හරියට වෙලාව කියන්න පුළුවන්. මේ විනාඩි 50 ඇතුළත කරුණු මෙච්චර ප්‍රමාණයක් මට දැන් මතක නැහැ කරුණු ගන්න. මෙච්චර කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරයි කියලා එයා ඒ ලියාගත්ත කරුණු ටික මගේ අතට දුන්නා. දැන් එතන මට කියන්නකෝ බර්නාඩ් අයියා ඇහුම්කන් දෙන ගමන් වැදගත් කරුණු සටහන් කරනවා කියනකොට කොච්චර ලොකු ක්‍රියාවලියක් එතන සිද්ධ වෙනවද? ඇහුම්කන් දීමයි ලියා ගැනීමයි දෙක එකට ඒකාබද්ධ වෙලා මොදෙන්නේ? කිසිම අපහසුතාවයකින් නැතුව මොදෙන්නේ? සියලුම කරුණු ලියාගෙන තියෙනවා. මේ ක්‍රියාවලිය තුළ එයාට ඒක ඒ සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් අභියෝගයක් ආවොත් අමතක වෙන්න පුළුවන්ද? හැබැයි මම තව කතාවක් කියන්නනේ මధుරා. මේකට නම් ඉතින් අමනාප වෙන්න එපා කියන කතාවට. අමනාප නොවෙනවද කිය නැත්නම් නොකිය ඉන්නද? කියන්න සාරා. ඔව්. දේවේන්ස අර මොනවද දහම් පාසල් වල තියෙන්නේ අර මේ මොකද්ද මේ ධර්මාචාර්ය විභාගය කියලා එකක් තියෙන්නේ. ධර්මාචාර්ය විභාගය. අන්නේ ධර්මාචාර්ය විභාගෙට දේවේන්ස ලියලා. ඔව් ලියලා. සම්පූර්ණ ෆේල්. මధుරා ෆේල්. ඇයි? හේතුව
ඒක දීලා තියෙන්නේ හේතුව? සිංහලෙන්. සර් උත්තරලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. උත්තර පත්‍ර බලපෑට ඉංග්‍රීසි බෑ. අයියෝ. දේවේන්ස ඔක්කොම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ උත්තර. ඉතින් එතකොට මොකද වෙන්නේ? ලකුණු දෙන්න විදියක් නැහැ අයියේ. මේවා නිවැරදිද දන්නෙත් නැහැ, හරිද දන්නෙත් නැහැ. හැබැයි ඒක මාර අත්දැකීමක් නේ අයියේ. ඇත්තටම හඳුරන්නේ දැන් විමර්ශක ඡන්ද චිත්ත විදිය විමර්ශනයි කරු විදිය කියන එකත් අපි කරනවා. වීර්යය කියලා කියන්නේ පසුබසින් නැති වීර්යය. පසුබහින් නැහැ. කොහොම හරි මේක කරන ක්‍රම එක එක්කෙනාට හඳුරන්නේ ක්‍රම ආවේනි. තම තමන්ට ක්‍රම එනවා මේකත් එක්ක. දැන් මීමාංසා කියලා කියන්නේ විශේෂ ලක්ෂණ දැන ගැනීම. ඒකයි මම කිව්වේ දැන් විශේෂයට අදාළ දැන් ඊගිරි කාශ්‍යප මේ කාලේදී මේක ඇදුවා මේකේ උස මෙච්චරයි එච්චරයි කියන්නේ. නමුත් දැන් විශේෂයෙන් දැන ගැනීම කියන එක ආවම මීමාංශ කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට තව දේවල් එයා ඒ ඔස්සේ කියවලා කියනවා. තව දේ දැනුවත් වෙනවා. එතකොට තමයි අර කොන්ෆිඩන්ස් එක කියන එක බිල්ඩ් අප් වෙන්නේ. එතකොට හරියට නිකන් කියනවා මේ දැන් ඔය මම දැකලා තියෙනවා බ්‍රේකින් ස්කොට් ටැලන්ට් එකේ එහෙම මේ දුන්නු ආය කට්ටිය ඉන්නවා මේ ඇපල් ගෙඩියක් ආගේ හරි ඔළුවක තියලා හරියටම ගන්නවා. ඒකට පුදුමාකාර කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ මේ වගේ එකක් කියලා කියනවා. කියන්නේ මේ එච්චරට මේ දක්ෂ දුන්නු ආයේ ඒ විදිහට අර කරනවා වගේ කොන්ෆිඩන්ස්. කියන්නේ විභාගයට යනකොට එහෙම කොන්ෆිඩන්ස් එකක් ඉන්නේ වුණා අමතර දැනුමත් එක්ක. කියන අරගෙම ඊට වඩා දෙයක්. ඒක ගොඩාක් වෙලාවට දැන් අපි ඉස්සර දැන් ගොඩාක් ළමයි කරන්නේ ඒකයි ඊට අමතරව ඒකට තියෙන පොත්පත් කියනවා. පොත්පත් දැන් බලන්න හුන්නකොට මෙතන බොහොම ලස්සන පැහැදිලි කිරීමක් එනවා. ඒ තමයි දැන් මෙයා මේ විදිහට උනන්දුවෙන් කටයුතු කරගෙන යනකොට එයාගේ සාර්ථකත්වයේ පිළිබඳව නිර්වද්‍යතාවය సంతానගතව තහවුරු වෙනවා. මේකෙන් කරන දේ නිවැරදි කියලා තහවුරු වුණාම ඒ තහවුරු වීම නිසා ඒක නිවැරදි වෙනවාමයි. බර්නාඩ් මොකද ඒ ගැන කියන්නේ? ඔයදී එහෙම තමයි හවුරුනේ දැන්. නිස්සකම යාට ඒක කරගන්න පුළුවන් කියන අදහස එනකොට එතන තියෙන ප්‍රඥා මූලික ඥාන සම්ප්‍රයුක්ත සිතක්. ඒතකොට ඒකේ ආයිස් විචිකිච්ඡාවක් ඇති වෙන විදියක් නැහැ නේ. මොකද ප්‍රඥාවයි විචිකිච්ඡාවයි දෙක කම්පැටිබල් නැහැ නේ. එහෙම. එතකොට අපි උන්නේ නුවණින් දැකීම. නුවණින් දැකීම කියන මට්ටමට අපේ මේ ක්‍රියාවලිය ගොඩ නගන්න ඕන. එතකොට ස්ථිරවම තමන් ජයග්‍රහණය කරනවා. සැකේ බලවත් වුණොත් බලවත් වූ සැකයට අනුව මොදෙන්නේ අසාර්ථකත්වය අත්දකින්න සිද්ධ වෙනවා. කොච්චර මහන්සිලා පාඩම් කරා. එහෙම. එතකොට තව එකක් තමයි කියන්නේ තව කාරණාවක් මට හිතුණා මේ කිය මතක් කරන්න කියලා දැන් අපි දැන් අපේ මේ කයට බලපාන කාරණා හතරක් තියෙනවානේ කර්ම චිත්ත ඍතු ආහාර කියන හතරනේ. එතකොට මේ නැගිටලා දැන් සමහර වෙලාවට ළමයි රෑ නිදි මරාගෙන පාඩම් කරනවා. ඔව්. ඍතුවෙන් හටගන්න රූප තියෙනවා. ඍතුව නිසා අපේ ශරීරයේ හටගන්න රූප තියෙනවා. එතකොට ඇත්තටම රාත්‍රී කාලේ නිදා ගන්න එකක් තියෙනවා. දැන් ඕන දැන් අපේ අර අක්ෂිලගේ බබා ඉන්නවා යා රැට නිදා ගන්නවා. ඒ කියන්නේ ඒක තමයි ඍතුවෙන් හටගන්න රූප. එතකොට අපි ඒවට රෙස්පෙක්ට් කරනවා. ඒකනේ බුදුහාමුදුරන්වහන්සේ එහෙමනම් කියන්න ඕනේ උදේ නැගිට්ටාම දස්මදින මූණෝදනේව මොනවත් කරන්නේ නැතුව කෙලින්ම විදර්ශනා වඩන්න පටන් ගන්නවා. එහෙම කියන්නේ මම එක දවසක් අර ආම්දුරොත් එක්ක මම කොළඹින් එනකොට වහන්සේ අර වීඩියෝ එකක් බල හිටියා. ඒකේ ෆින්ලන්ඩ් වල এডুকেෂන් සිස්ටම් එක. ඒකේ හැම පැය භාගයකට සැරයක්ම ළමයෙකුට ඉන්ටර්වල් එකක් දෙනවා. ඔව්. ඒ කියන්නේ ඒක තමයි මෙතන තියෙන්නේ. මොකද දැන් ඕනෑම දැන් මැෂින් එකක් වුණත් දැන් අපේ පොල් ගාන මැෂින් එකට පොල් කට්ට පිටින් දාන්න බෑනේ. ඒකට මේක ලස්සනට මේ සීලයෙන් ඉස්සර කරනවා. කියන්නේ අපි නැගිටින්න ඕන වෙලාවක් තියෙනවා, ඉඳා ගන්න ඕන වෙලාවක් තියෙනවා, අතරතුර කරන්න ඕන දේවල් තියෙනවා. එතකොට මේ අනුව කරන්න හේතු තියෙන මොකද ඍතුවෙන් හටගන්න රූප තියෙනවා. කියන්නේ අපි නිදි මරාගෙන මේ පාඩම් කරා කියන එක මේ මෙතනට අදාළ කරගන්නේ නැහැ. නමුත් ඒ වෙලාවට කරන එකත් මේ විනයානුකූලව වුණොත් ඒක සාර්ථක ප්‍රතිඵලයක් තියෙනවා. ගොඩාක් වෙලාවට දැන්
දැන් මට නම් ඉතින් ලොකු අධ්‍යාපන සම්බන්ධයක් නෑ. මගේ අත්දැකීම් කතා කරනවා මේ ඉතින් ළමයි දෙන්න. දැන් ඒගොල්ලන් ඇත්තටම රිසර්ච් ලැබ් වෙලා හිටියා එක එක සමිති වලත් හිටියා පාඩමේම හිටියේ නෑ. නමුත් කොහොම හරි යුනිවර්සිටි ගිහලා මොනවාරි දෙයක් කරගත්තා. ඒකට පේනවා මේ ළමයින්ට මේ එකම දේ තුල කියන්න බෑ හෙම්බත් වෙනවා. කියන්නේ ඕනෑම අරමුණක යම් ආයු කාලයක් තියෙනවා. ඒක නේද කියන්නේ ජීවිත ඉන්ද්‍රිය කියලා. දැන් පොළොසුයි බතුයි දුන්නොත් එහෙම සුමානයක් කන්න පුළුවන්. ඊට පස්සේ කන්න බෑ. මොකද ඒකට තියෙන ආශාව කැමැත්ත නැති වෙලා යනවා. ඒ ජීවිත ඉන්ද්‍රිය පවත්වන්න බෑ. ඒකට අවශ්‍ය කරන මේ අනිකුත් ධර්ම එකතු කරලා ඒකත් එක්ක තල්ලු වෙන්නේ නැහැ. එතකොට මේ ළමයින්ට හරියට මේ විවේකයේ ඒ වෙලාවල් වලට ගන්නම වෙනවා. ඒ ගත්තොත් තමයි මේ සාර්ථක විදියට මේක කරගෙන යන්න පුළුවන්. ඔව්. මේ අර අයියා ඡන්ද චිත්ත විරිය මීමන් නෑ. චිත්ත මොකද අපි කිව්වේ ඍතු ආහාර. අනිත් එක මොකද්ද? චිත්ත කම්ම ඍතු ආහාර නේද? එහෙමයි. දැන් ඔන්න ඔහොම කියනකොට මට ආහාර ගැන කතන්දරයක් කියන්න හිතුණා. අමල් නෑනේ කිව්වම ඔන්න අපි ගෙදර ඉන්නකොට අපි වම්බටු වගා කරා. දැන් වම්බටු වගා කරලා දැන් ඔන්න අපි ඉස්සෙල්ලාම වම්බටු අස්වැන්න ලබා ගත්තා. ලබාගෙන ඒක ඉව්වා. දැන් එතකොට අපේ වම්බටු ගස් වල වම්බටු ගොඩාක් තියෙනවා. දැන් චූටි දැක්කද දැන් මේ වම්බටු තියෙනවා වම්බටු ඉව්වයි කියලා. දැන් චූටි ගෝරියක් දානවා. දැන් අපිට එතකොට හැමදාම වම්බටු දෙන්න යන්නේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අර පස් ආහාර. අර පැත්තේ වම්බටු දකිනකොට මෙයාට දැන් හිතනවා මොකද්ද? අපි දැන් හැමදාම වම්බටු තමයි දෙන්න යන්නේ කියලා. මම බැලුවා දැන් මේ මිනිස්සු ඕකට දැන් අපිත් එක්ක අරගන්නවා. එවලෙම කඩන්න පුළුවන් වම්බටු ඔක්කොම කැඩුවා. කඩලා ළඟපාතින්නට දීලා දැම්මා. ඊට පස්සේ මොකදනේ? ආයෙ රණ්ඩු කරේ නෑ මාත් එක්ක. නැත්නම් මේ අපි මේ එක වේලයි වම්බටු ඉුවේ. චූටි කෑ ගහුවට පස්සේ මොකදනේ? ගමටම දීලා දැම්මා. ඒ කියන්නේ ගමටම නෙමෙයි කඩලා ඔක්කොම දීලා දැම්මා ළඟපාතයට. ඇයි ඒ? චූටි නැත්නම් අන්සෙටල් වෙනවා. දැන් ඒතර අපිට පේන අර වම්බටු දැන් කැඩුවා වම්බටු දැන් උයලා තියෙනවා වම්බටු තව ගස්වල තියෙනවා. දැන් මොකද වෙන්නේ? වම්බටු දකින්නකොට මෙයාට හිතනවා මාත් දැන් ඉතින් හැමදාම වම්බටු තමයි කන්න වෙන්නේ කියලා. ඒක බොහොම වැදගත් කාරණාවක් නේද බර්නඩ්? සිතුවිලි පහල නාකාර දිහා බලනකොට. වහාම එයාගේ සිතුවිලි අපි ඩිස්කනෙක්ට් කරා කොහමද? වම්බටු වෙන අයට බෙදලා දුන්නාට පස්සේ දැන් එයාට ඒ බොරි එක මේ අකමැත්ත එන්නේ නැහැ. මේ වතුරේක හොඳ ප්‍රකාශනයක් මේ වෙලාවේදී උදාහරණයක්ද? එහෙමයි සහනස. එහෙමයි ඔව්. නැත්නම් යා දිගටම සටහන් කරනවා වම්බටු දෙයි කියන බයිද. ඉතින් ඒ නිසා එතකොට මේ ඡන්ද මේ අපේ දැන් මේ සාර්ථකත්වයට අවශ්‍ය මේ විදියට ඒ කාරණා ටික පෙළගස්වා ගැනීමේ හැකියාවක් අප තුල ගොඩ නැගෙන බව අපි හොඳටම විශ්වාස කරන්නේ. ඇත්තටම ගොඩ නැගෙන. එතකොට අසාර්ථකත්වය කියන එකට ඉඩ කඩ නැහැ. අවකාශයක් නැහැ. සාර්ථකත්වයේ තහවුරු වෙනවා. අන්න එහෙම විස්තර කරන්න මම කැමතියි මෙතෙන්දී මේ බර්නඩ්ට උදව්වක් වශයෙන්. හොඳයි බර්නඩ් අය. එහෙම ඒක තරම්දුරට දැන් කර්ම රූප ගත්තාමත් ඒ ප්‍රතිසන්දියට හේතු වන කර්මය තමයි මේ ආත්මේ භවංග වෙන්නේ. මේ ආත්මේ අපේ භවයේ ගිනියන සිත තමයි ඕනම අරමුණක් අරගෙන ඒ අරමුණ ඉවර වුණාට පස්සේ ආපහු අපේ සිත භවංගගත වෙනවා. අපි ඒවට කියන භවංග පතන වෙනවා කියලා කියන්නේ. එතකොට මේ කර්ම රූප කියලා කියන්නේ මේ ප්‍රතිසන්දියට හේතු වන කර්මයේ යම්කි ශක්තියක් තියෙනවා. සමහරක් කෙනෙකුට කොච්චර අපි ඉගෙන ගන්න කිව්වොත් ඉගෙන ගන්න බෑ. මොකද මේ භවංග සිතේ කියන්නේ මොකක් හරි කර්මයකින් මනුස්සාත්මයක් ලැබලා තියෙනවා. නමුත් ඒක ඒ විතක්ක ਵਿਚාරයෙන්ම දාලා ඒ ප්‍රඥාවෙන් මේක ඉදිරියට ගෙනිය යන්න හැකියාව නැහැ. ඒක කර්ම රූප කියන එක නොසලකාම හරින්න බෑ. කර්ම රූප වලට රිස්පෙක්ට් කරන්න තියෙනවා. එතකොට පෙර ආත්මවල හිත ධම් වේදනී උපවජ්ජ වේදනී අපරාපරිය ඔය විදිහට විපාක දෙන අනුවත් අපිට ඒ විපාක දෙන විදියක් තියෙනවා දැන්. පෙර ආත්මේ ළඟම ආත්මයක දොස්තර කෙනෙක් නම් මේ ආත්මේ ඒ විෂයත් එක්ක යම් සම්බන්ධයක් තියෙනවා. ඒකනේ කර්ම විපාක දෙන්න කාලය අනුකට හතරක් තියෙනවා. හිත ධම් වේදනී කියලා කියන්නේ මේ ආත්මේ විපාක දෙනවා. උපවජ්ජ වේදනී කියලා කියන්නේ ඊගාව තැනට යනවා. ඊගාව ආත්මෙට යනවා. අපරාපරිය කියලා කියන්නේ නිවන් දකින්න ගම යනවා. එතකොට විත්ත ධර්ම උපපජ්ජ වේදනීය කර්ම ගියාත්මේ කරපු කර්ම මෙයාත්ම විපාක දෙනවා. කර්ම කියලා කියන්නේ ගියාත්මේ ඇති වුණ චේතනාව. ඒතර ගියාත්මේ ඇති වුණ චේතනාවල් මෙතන බලපෑමක් කරනවා.
මොකද මේ බව හැම වෙලාවකම කියනවා ප්‍රතිසන්දියෙන් පස්සේ මරණාසන්නය දක්වාම කර්ම රූප ඇති වෙනවා. ඒතකොට කර්මයෙන් හටගන්න රූප තියෙනවා. එතකොට දැන් ඒක නිසා තමයි අර ගොඩාක් වෙලාවට ආම්දුව ළමයේ කියා බලාගෙන ඉඳලා ඒ ළමයා ගන්න හැඩතලේ තේරුම් ගන්න වෙනවා. දැන් අපිට ඕන දේ ළමයා තුල ළමයා තුලට දාන්න බෑ. දැන් මට අවශ්‍ය කරන්නේ මගේ දරුවා ආවල් එක්කෙනා කරන්න නම් එහෙම කරන්න එයා ගාව සම්පත්තියක් කියලා බලන්න වෙනවා. මොකද මෙතන සත්පුද්ගලයෙක් නෙවෙයි මෙතන තියෙන්නේ ක්‍රියාත්මක වෙන ධර්ම ස්වභාවයක් තියෙන්නේ. එතකොට ඒ ළමයා තුල කර්ම රූප හට ගන්නවා. ඒ ළමයා කරපු පෙර ආත්මවල තියෙන කර්ම විපාක මේ ආත්මෙට එනවා. එතකොට ඒවත් එක ක්ලෑෂ් වෙනවා. එතකොට ක්ලෑෂ් වෙනකොට ආපහු කම්මැලිකම එනවා. කියන්නේ ඒ ළමයාට කොච්චර කිව්වත් අපි සමහරක් අය ඉන්නවා අපි කොච්චර කිව්වත් මියුසික් කරන්න කියලා ඒ මියුසික් කරන්න බෑ ඒ අය. එතකොට ඒමුත් තියෙනවා. ඉතින් ඇත්තටම මේ දැන් උදාහරණයක් ධර්මයේ දැනුවත් වෙන එක වටිනවා මේ විදිය දේවල් ඇඩ්මිනිස්ට්‍රේට් කරන්න. එතකොට ඡන්ද චිත්ත විදිය මීමාංශා කියලා කියන්නේ ඉතින් අමතර දැනුම. කියන්නේ හරියට අර දුනු ආවෙක් වගේ එහෙම නැත්නම් හරියට මේ කැලේ යන මාර්ග උපදේශකයෙක් වගේ. කියන්නේ කැලේ A to Z දන්නවා. ඒ වගේ දැන් ළමෙක් විභාගයට යනකොට මම ධර්ම චරිත දිනනවා. නම් ගම් කියන්නේ නැති වුණාට මම දන්නවා සමහරක් කියලා යනවා අංකල් හරි මම ඉක් කරනවා. එනේ රෑන්ක් එකක් ගන්නවා. එහෙම කියලා යනවා. ඇත්තටම එහෙම කරනවා. එච්චරටම ෂුවර්. ඇපල් ගෙඩියට උල්ලේ කියලා ඇපල් ගෙඩියක් අර දුන්නේ ඈත ඉඳලා ගහනවා හරියටම ගහනවා. එච්චරටම කොන්ෆිඩන්ස්. ඒක තමයි සැකයට විරුද්ධ ධර්මය. ඒක ඇති වෙන්නේ නිවන්සාවේ. කියන්නේ ප්‍රඥාව. කියන්නේ වැඩිපුර කියවලා මේ ඡන්දයත් එක්ක ඉතුරු අනිත් ඒවා පෙළ ගැහෙනවා කියලා කියන්නේ. එතකොට මේ process එක තුලට තමයි දරුවා දාන්න ක්‍රමය හදාගන්නේ. කියන්නේ මේකේ ආදීනව කතා කරලා දීලා මොනවා වුණත් අපි වෙන විදිය එකමයි. එන්නේ ඡන්ද චිත්ත විදිය නිවන්සගේ. පතර ඉන්දිපාරි කියලා කියන්නේ ඇතිවීම. ඇතිවීමට හේතු වන කාරණා. එතකොට මේ හතර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ යම් කිසි දෙයක් ඇති වෙන්න. එතකොට ඒ දෙයට පුළුවන් අපිට ඒ දේවල් ඇති වෙන ආකාරයට ළමයා සකස් කරන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් නේද? එන්නේ අඳුරු මම මයික් එක මියුට් කළා. දැන් මේක මේ පැයකුත් විනාඩි 12ක් තිස්සේ ඉතාමත්ම ලස්සනට කෙරුණා කියලා තමයි මගේ විශ්වාසය. බොහොම වටිනා සාකච්ඡාවක්. මේ දරුවන්ට කොහොමද ඒක හිතෙන්නේ? ඉතාම වටිනවා ස්වාමීන් වහන්සේ. මේ ගොඩක් මේ ස්ට්‍රෙස් වෙන දේ තමයි සතර ඉද්ධිපාද වලින් වැදගත්ම දේ ඡන්දයට පිට ගන්න එක. ඒක අර කිව්වා වගේ ආදීනව බලලා කොහොම හරි ඒක පිට ගත්තොත් ඇත්තටම ඉතුරු ටික කොහොමදත් අපි කොන්ෂස්ලි කරනවා සහ ඒ අදිෂ්ඨානිත නම් මේ ටික එකතු වෙනවා මං හිතන්නේ. දැන් විභාගයේ කැමැත්තක් ආවොත් එතන අපිට විචිකිච්ඡාව තියෙනවා. විභාගයේ ස්ථිරවම පාස් වෙනවා කියනකොට එතන ප්‍රඥාව තියෙනවා. මෙන්න මේ විදිහට අපි ප්‍රඥාව පිහිටන විදිහට විචිකිච්ඡාව මඟහැරෙන විදිහට අපිට අපේ පර්සෙප්ෂන් එක ගොඩනගා ගන්න පුළුවන්. මේක මේ දරුවන්ට වැදගත් වුණාද? දැන් අපිට ඒක දැන් ඒ කොන්ෆිඩන්ස් එක ගොඩනගන්නේ ඒ දේ වෙන ආකාරයෙන් දැනුවත් වුණාමනේ. දැන් හොඳින් සවන් දෙනකොට මේ විදිහට චිත්ත වීදියක් ඔස්සේ අරමුණ යනවා. ඒකේ රෙජිස්ට්‍රේෂන් මයින්ඩ් මොමන්ට් දෙකක් තියෙනවා කියන එක දැනුවත් වුණාම ළමයා දන්නවා මේක තමයි වෙන්නේ කියලා. ඒතකොට සැකයට විරුද්ධ ධර්මයේ තමයි ශ්‍රද්ධාව. කියන්නේ විශ්වාසය. එහෙම නැත්නම් මේ ධර්මයේ කෙරෙහි තියෙන විශ්වාසයනේ. එතකොට මේ ධර්මයේ දැනුවත් වෙනකොට මේ සැකේ නැති වෙනවා. කියන්නේ එයා දැනගන්න මේක මේ විදිහට තමයි මේක වෙන්නේ. එතකොට ඒකේ ආයේ ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. බොහොම වටිනවා. මේ දරුවන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ නේද? අපි learn how to study කියන ප්‍රෝග්‍රෑම් එක ඔස්සේ මේ දරුවන්ට වටිනා අවබෝධයක් අමතර අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරනවා.
ඒ තුලින් මේගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු ආදී කොට ඇති දේවල් ටික සාර්ථක කරන්න උදව් කරන්නේ. අද දවසේදී අපිට ඒ සඳහා බර්නාඩ් අයව කැඳව ගන්න පුළුවන්කම ලැබුණා මේ විදිහට Google Meet හරහා. ඉතින් මේ බර්නාඩ් අය ඒක විස්තර කරපු ආකාරය අපිට ඒකට තවත් එකතු වෙන්න අවස්ථා දුන්න ආකාරය අපේ මතුරා ඒ විමසපු ආකාරයේ සියල්ලක්ම මේ සහභාගී වෙන දරුවන්ට හැම පැත්තෙම වැදගත්ය කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි දැන් පැයකුත් විනාඩි 15ක් ගත කරලා තියෙනවා. අපි ගොඩාක් සතුටු වෙනවා මේ දරුවන් අද දවසේදී Tamanට වැදගත් වෙන දේවල් ටිකක් ගත්තා නම්. අපි බර්නාඩ් අයටත් කෘතවේදී භාවයේ පළ කරනවා මේ විදිහට අප වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් මෙවැනි කැපකිරීමක් කළා. එයා දැනීම සහ අත්දැකීම් ඇසුරෙන් මේ ආකාරයෙන් මෙහෙවරක් කිරීම පිළිබඳව අපි ලබන ඉරිදත් මේ ආකාරයෙන්ම එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී පාල්ත අබේකෝම මහත්මයා එතුමාගේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සම්බන්ධ වෙච්ච හැම තිරු දෙනාටමත් මේ වැඩසටහන මෙහෙවන්ට ඉදිරිපත් වෙච්ච අපේ බර්නාඩ් අයියට රත්නත්‍රි ආශිර්වාදයෙන් සියලු යහපතම උදා වේවා. දෙවියන් සහිත ලෝක සත්‍යත් මේ පින් අනුමෝදන්ව සපවත් සෝපත් වේවා. මියගිය ඥාතින්ට මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා. නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනවා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. හොඳයි, එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.